හරි ඔයාලට අපි අන්තිම දවසේ කතා කරපු හරිද? ඒ කියන්නේ ගිය බ්‍රහස්පතින්දා නෙමෙයි. ඊට කලින් සතිය අපිට පන්ති කරන්න උනේ නෑ පොඩි වෙලාවක් නේ අපි කරේ හරිද? ඒ නිසා අද ඔයාලට එක පන්තියක් තියෙනවා. ආපහු හෙටත් පන්තියක් තියෙනවා. හොඳද? හෙට පන්තියේ තියෙන වෙලාව මම කියන්නම්. හරිද? අද පන්තියක් තියෙනවා හෙටත් ගොඩක් වෙලාවට එකට වගේ පන්තිය දාන්න බලාපොරොත්තු වෙන එක වෙලා දෙකමාර වෙනකම් වගේ හරිද? එතකොට ක්ලාස් එක අදත් තියෙනවා හෙටත් තියෙනවා හොඳද? දවස් දෙකක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඔයාලට අපි අන්තිමටම කතා කරලා නැවතුනේ රිපෝටඩ් ස්පීච් ප්‍රශ්න තමයි කතා කර හිටියේ. ඒක අපි එක රිපෝටඩ් ස්පීච් වල එක කොටසක් පොඩි කොටසක් වෙනවා තව කතා කරන්න. ඊට අමතරව ඒකේ රිපෝටඩ් ස්පීච් ක්වෙස්චන් එකක් අහම කොහොමද හදන්නේ? ඒ වගේ දේවල් තියුත් තියෙනවා කතා කරන්න. හොඳද? ඒක නිසා හරි. රයිට්. ඔතන හෙට පන්තිය මම හරියටම වෙලාව කියන්න. හොඳ තාම හරියටම වෙලාව නැහැ. මම ගෲප් එකට දාන්නම් හරියටම තියෙන වෙලාව හෙට පන්තිය. අද ඒක නෙමෙයි. රයිට්. බලමු අපි මොනවද අපි අන්තිමටම කතා කරන්නේ. හොඳ රිපෝටඩ් ස්පීච් වාක්‍යයක් දීලා ඒක ඩිරෙක්ට් ස්පීච් එකක් දාලා ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට හරවන්න කතා කරේ. ඒක අපිට තව සුළු කොටසක් තියෙනවා කතා කරන්න. මෙන්න මේ වගේ උදාහරණයක් ලියන්නම්. රයිට්. මේ ලියලා තියෙන ඩිරෙක්ට් ස්පීච් එකක්ද ඉන්ඩිරෙක්ට් ස්පීච් එකක්ද ඉක්මනට කියන්න බලන්න. මේ ලියලා තියෙන ඩිරෙක්ට්ද ඉන්ඩිරෙක්ට්ද? ඔව් ටිකක්. ඔව් මේ ලියලා තියෙන ඩිරෙක්ට් ස්පීච් එකක්. ඔව් මේ තියෙන ඩිරෙක්ට් ස්පීච් එකක්. එතකොට දැන් මේක අපි ඉන්ඩිරෙක්ට් ස්පීච් එහෙම නැත්නම් රිපෝටඩ් ස්පීච් වලට හරව ගන්න ඕනේ. රිපෝටඩ් ස්පීච් වලට හරව ගන්න ඕනේ. එතකොට කොහොමද ඒක කරන්නේ? එකක් තමයි මේ ටික කොහොමත් එහෙමනේ. කමල් said මුලට කියනවා reporting verb එකයි. reporting verb එක past tense තියෙන said කියලා. මම කිව්වා ඔයාලට මේ reporting verb එක past tense වුණොත් අපි මේ direct speech එක එහෙම නැත්නම් මේ inverted commas ඇතුළේ තියෙන direct speech එකේ verb එකත් හරවන්න ඕනේ ඊට අදාළ අතීත කාලෙට. හරිද? එතකොට අපි මුල ටික ලියුවා Kamal said that. ඔන්න direct speech එක හරවන්න හදන්නේ. I කියන්නේ කාටද? කමල්ට. ඒක නිසා pronoun එක වෙනස් වෙනවා. I he වෙනවා. verb එක තියෙන will by. මොකද්ද වෙනස? අතීත කාලෙට ගියහම කොහොමද ලියන්නේ? will by
would be will buy කියන එක කොහොමද යන්නේ? will buy කියන එක unright would buy කියලා අතීත කාලයට යනවනේ will එක would වෙනවා. buy වෙනස් වෙන්නේ නැහැ හොඳද? buy එහෙමමයි. will එක would වෙන එක විතරයි වෙන්නේ. buy ඒ විදිහටම එනවා. Kamal said that he would buy a novel ඊළඟට මෙන්න මේ tomorrow කියන එක ඒකට අපි මොකද කරන්නේ? tomorrow කියලාම ලියනවාද? ඒක නැත්තම් වෙනස් කරනවද? ඒක තමයි ඊළඟ එක. දැන් මේ tomorrow කියන එක අපි මෙන්න මෙහෙම ගමුකෝ. හරිද? මම ඔයාලට මේ ඉන්සිඩන්ට් එක මේ සිද්ධිය මෙහෙම පැහැදිලි කරොත් කමල් මේ කතාව කියන්නේ කමල් I will buy a novel tomorrow කියලා කමල් කියන්නේ අපි හිතමු Wednesday කියලා බදාදා කමල් මේ කතාව කියන්නේ. හරිද? දැන් මේ said කියලා reporting verb එක අතීත කාල කරලා තියෙන්නේ මේක පරණ කතාවක් හින්දා. කමල් මේ කතාව කියන්නේ බදාදා. දැන් අද කවද්ද? බදාදාන් පස්සේ බ්‍රහස්පතින්ද එනවා. ඊට පස්සේ ෆ්‍රයිඩේ සිකුරාදා එනවා. ඔන්න සැටර්ඩේ. ඒතකොට තමයි අද. සැටර්ඩේ කියන්නේ අදනේ. මේ අපි ඉන්නේ වර්තමාන කාලේ අද. හරි? සැටර්ඩේ කියන්නේ අද. අද සෙනසුරාදානේ. ඒතකොට කමල් මේ කතාව කියන්නේ බදාදා. බදාදා කියනවා එයා I will buy a novel tomorrow. මං හෙට novel එකක් ගන්නවා. ඒතකොට හෙට කියන්නේ කවද්ද? මෙයාගේ කතාවේ හැටියට. Wednesday. Wednesday නෙමෙයි. යා Wednesday ඉඳලානේ කියන්නේ. කමල් බදාදා කමල් කියනවා මම හෙට novel එකක් ගන්නවා. ඒතකොට හෙට කියන්නේ කවද්ද? Thursday. මෙන්න මේ දවස්. හරි? දැන් මම මේක report කරන්නේ අදනේ. සෙනසුරාදා තමයි මම මේ කමල් කියපු කතාව report කරන්නේ. හරිද? දැන් මමත් ඒකේ tomorrow කියලා පාවිච්චි කරොත් මොකක්ද තියෙන ගැටලුව? Sunday එන්නේ. right. මම සෙනසුරාදා ඉඳගෙනත් කිව්වොත් කමල් පොතක් ගන්නවා කියලා හෙට එතකොට කියවෙන්නේ කවද්ද? Sunday වෙනවා. හරිද? ඒක නිසා ඩිරෙක්ට් ස්පීච් එක ඇතුලේ තියෙනවා නම් ඔය කාලය ගැන සඳහන් වෙන ඒවා. හරිද? එහෙම නැත්නම් ස්ථානය ගැන සඳහන් වෙන ඒවා අපි ඒව වෙනස් කරගන්න ඕන. හරිද? tomorrow කියලා තිබුණොත් කොහොමද වෙනස් කරන්නේ? tomorrow කියලා තිබුණොත් අපි next day කියලා වෙනස් කරන්න පුළුවන්. මේ බදාදානේ. බදාදාට පස්වෙන්දා බ්‍රහස්පති Thursday නේ ගන්නවා කියන්නේ. එතකොට අපිට පුළුවන් tomorrow වෙනුවට Kamal said that he would buy a novel the next day. next day කියන්නේ ඊට පහුවෙන්දා. එහෙම නැත්නම් the next day වෙනුවට අපිට ගන්න පුළුවන් the following day. තේරුණාද කියප එක? tomorrow කියලා තිබුණොත් direct speech එක ඇතුලේ ඔයාලා ඒක next day වලට එහෙම නැත්නම් the following day කියලා මාරු කරගන්න ඕන. තේරෙනවද ඔය කියප එක? ඔව් සර්. තේරෙනවද? right. ඔය කාලය මාරු වෙන හැටි මම දෙන්නම් හොඳද? පොඩි මේක ලියා ගන්න.
right බලමු තව එකක් මම ලියනවා තව එකක් මෙන්න මෙහෙම කමල් කියනවා I bought a novel මම මිලදී ගත්තා නවල් එකක් yesterday කමල් කියනවා මම පොතක් මිලදී ගත්තා ඊයේ දැන් මේක ඩිරෙක්ට්ද ඉන්ඩිරෙක්ට්ද ඩිරෙක්ට් ස්පීච් එකක්ද රිපෝටඩ් ස්පීච් එකක්ද මේ ලියලා තියෙන්නේ මන්ට කියන්න බලන්න මේක ඩිරෙක්ට් ස්පීච් එකක් කොහොමදත් බලාගන්නේ quotation marks තියෙනවා උපුටා ගැනීම තියෙනවනේ quotation marks තියෙනවා කියන්නේ ඒක ඩිරෙක්ට් ස්පීච් එකක් right දැන් මේක හරවමු indirect speech වලට එහෙම නැත්නම් reported speech වලට Kamal said that I කියන්නේ කමල් එතකොට he වෙනවා bought කියන්නේ අතීත කාලේ එහෙනම් මොකටද අපි හරවන්නේ simple past present perfect නෙමෙයි මොන perfectද past perfect tense වලට හරවන්න ඕනේ. කියන්නේ had එකත් එක්ක past participle verb එක by වල past tense එකත් bought past participle එකත් bought. Kamal said that he had bought a novel only yesterday කියලා කියන්නේ. අයිමත් අර විදිහට ගමු. Kamal මේ කතාව කියන්නේ බදාදා. අද සෙනසුරාදා. හරිද? එතකොට බදාදා ඉඳලා එයා කියනවා මම පොතක් ගත්තා ඊයේ. එතකොට ඒ කවද්ද? Tuesday. එතකොට ඇත්තටම පොත අරන් තියෙන අඟහරුවාදා. දැන් මම සෙනසුරාදාත් මේක report කරනකොටත් පාවිච්චි කරොත් yesterday කියලා. එතකොට කවද්ද එන්නේ? Friday. එතකොට Friday වෙනවා. එතන පොත ගත්තේ සිකුරාදා වෙනවා. ඒකට වැරදීනේ. ඒක නිසා අපි ඇත්තටම කියනවා මෙන්න මේ දවසේ ගත්තා කියලා. එතකොට අපි පාවිච්චි කරනවා yesterday කියලා තිබුණොත් මොකද්ද පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ කලින් දවසේ මේ ගත්තයි කියන්නේ. බදාදා ඉඳගෙන කියනවා මම කලින් දවසේ පොතක් ගත්තා. මොකද්ද ගන්න වචනේ? එතකොට අපි ගන්නවා yesterday කියලා තිබුණොත් ඔයාලා ගන්න ඕන previous day. The previous day. පෙර දවසේ කියන එක. Kamal said that he had bought a novel the previous day. ඊට කලින් දවසේ. හරිද? මම එතකොට yesterday කියලා තිබුණොත් previous day. Tomorrow කියලා තිබුණොත් the next day. එහෙම නැත්නම් the following day. අන්නේ විදිහට වෙනස් වෙන්න ඕනේ කාලය ගැන සඳහන් වෙන ඒවා. මම වෙනස් වෙන විදිය දෙන්නම්. හොඳද? පොඩි chart එකක්. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් ඔය කාලය ගැන සඳහන් වෙච්ච ඒවා.
තව තියෙනවා place එක ගැන සඳහන් වෙන ඒවා. උදාහරණයක් විදියට විමල් කියනවා I work here. මම වැඩ කරන්නේ මෙහි. හරිද? අපි හිතමු මේ කතාව කමල් කියන්නේ බදාද දවසේ අද සෙනසුරාදා බදාද දවසේ මෙයා කොළඹ ඉඳගෙන තමයි මේ කතාව කියන්නේ. දැන් අද එයා ඉන්නේ ගෝල් වල ගාල්ලේ. හරි? එයා බදාද කියනවා I work here. මම වැඩ කරන්නේ මෙහි. හරිද? ඒතර මෙහි කියන එකේ අදහස් here කියන්නේ මෙන්න මේ තැන. සෙනසුරාදා එයාගේ කතාව අපි report කරනකොට අපි report කරන්න වෙන්නේ විමල් said that විමල් කිව්වා I වෙනුවට he work කියන්නේ මොකද්ද tense එක? root verb එක ඇවිල්ලා තියෙන්නේ. Simple present. simple present root verb එක එනවා නම් අර verb chart එකක් මන් දුන්නානේ ඒකේ පළවෙනි පේලියේ root verb එක එනවා නම් ඒ කියන්නේ මුල ක්‍රියාපද එනවා නම් simple present. ඒතර අපි මේක හරවන්න ඕනේ මොකටද? Simple past tense. ඔව් simple past tense එකට Simple past. simple past tense එකට හරවන්න. ඒක දෙවෙනි පේලියට ගන්න ඕනේ verb එක. work කියන එක worked කියලා වෙනස් වෙනවා. verb එක වෙනස් වෙනවා. හරිද? විමල් said that he worked. අපි මේ දෙවෙනි දවසේ මේක report කරන්න තැන වෙනස් වෙලානේ. කලින් කොළඹ දැන් ගාල්ලේ. එතකොට මටත් පුළුවන් ද here කියලා ගන්න. මෙහි කියලා කිව්වොත් එයා මුලින් කිව්ව අදහස එන්නේ නැහැ. ඔව්. ඒතර අපි here කියන එක වෙනස් කරනවා there කියලා. විමල් said that he worked there. හරිද? අන්න ඒ වගේ අර කාලය ගැන සඳහන් වෙන ස්ථානය ගැන සඳහන් වෙනවත් අපි වෙනස් කරනවා. here තිබුණොත් there කරනවා. හරි? දැන් මම දෙන්නම් ඒකේ වෙනස් වෙන විදිහ. සෝක ලියා ගන්නද? මේක එපා පොඩ්ඩක් ඉන්න මම දැන් දෙන්නම් පොඩි නෝට් එකක් ඒක තමයි ලියා ගන්න. කලින් දවසේ මම දුන්නා ඔයාලට ලියා ගන්න. විනාඩියක් ඉන්න. right මෙන්න මේකේ ඔයාලට මෙන්න මේ තුන්වෙනි ස්ලයිඩ් එකට වෙනකම් මම ලියන්න දුන්නා. හරිද? මෙන්න මේකට වෙනකම් pronouns වල වෙනස. දැන් ඔයාලට a change in time and place expressions ඒ කියන්නේ කාලය ගැන ස්ථානය ගැන සඳහන් වෙන expressions ප්‍රකාශන වල වෙනස් වීම. බලන්න the following changes are made in reported speech with regard to time and place. කාලය ගැන ස්ථානය ගැන සඳහන් වෙන ඒවා මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මොනවද direct speech එක ඇතුළේ තිබුණොත් ඒ කියන්නේ අර උද්ෘත ඇතුළේ තිබුණොත් now කියලා අපි indirect speech එකට ගන්න ඕන then කරලා. this තිබුණොත් that, these තිබුණොත් those, here කියලා තිබුණොත් there, today කියලා තිබුණොත් that day, yesterday කියලා තිබුණොත්
the day before එහෙම නැත්නම් previous day. Tomorrow කියලා තිබුණොත් the next day එහෙම නැත්නම් the following day. ඔන්න විදිහට වෙනස් වීම වෙනවා. The structure of the reporting the structure of reporting is a little different depending on whether you report an imperative question or statement. ඒ කියන්නේ report කරන විදිහ වෙනස් වෙනවලු මේක. මේවා වෙනස් වෙන්නේ නැහැ හොඳද? වාක්‍ය හදන විදිය වෙනස් වෙනවා. මේක වාක්‍යයක්ද ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ කමාන්ඩ් එකක්ද දෙන්නේ කියන එක අනුව right ඔයාලා මේ ටික ලියා ගන්න ඉක්මනට. right අපි ඊළඟ කොටස බලමු. right දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා sentence එකක් දුන්නාම කොහොමද reported speech කරන්නේ කියලා. හරිද? ඊළඟට අපි බලන්නේ question එකක් දුන්නොත් කොහොමද reported speech කරන්නේ. ඒක තමයි ඊළඟ එක. ප්‍රශ්නයක් දුන්නොත් කොහොමද අපි reported speech කරන්නේ. හරිද? ඒ කියන්නේ questions reported speech. question එකක් දුන්නොත් කොහොමද reported speech වලට හරවන්නේ. දැන් බලා ගන්න. දැන් ඒක අපි ක්‍රම දෙකකට කරන්නේ. හරිද? question එකක් reported speech කරන්න දුන්නොත් කරන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නය පටන් ගන්න විදිය අනුව ක්‍රම දෙකක් වෙනවා. හොඳද? ප්‍රශ්නය පටන් ගන්න විදිහ අනුව කියන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ WH question words. මොනවද මේ WH question words කියන්නේ? මොනවද WH question words කියන්නේ? WH question words කියන්නේ when මේ WH තියෙනවා. when, where, why, who, what, which, how, ඔන්න ඔය වගේ තමයි WH question words කියන්නේ. ඒතර ප්‍රශ්නය පටන් ගන්න WH question word එකකින් නම් ඒක හදන විදිහයි ප්‍රශ්නය මුල WH question word එකක් නැත්නම් ඒක reported speech කරන විදිහයි පොඩි වෙනසක් තියෙනවා. හරිද? අපි ඉස්සෙල්ලා බලමු WH question word එකක් මුලට එනේවා කොහොමද අපි reported speech වලට හරවන්නේ කියලා.
question start with a WH question word. WH question word එකකින් පටන් ගන්න ප්‍රශ්න. බලමු. දැන් මම direct speech එක ඉස්සෙල්ලා ලියලා ඉන්නම්. අනිත් එක තමයි questions වල අපි අර වාක්‍ය වල අපි ගත්ත reporting verb එක said කියන එක අපි ඒක ප්‍රශ්න වලට ගන්නෙ නෑ. හොඳද? ප්‍රශ්න වලට ගන්නේ ගොඩක් වෙලාවට asked, inquired අන්න ඒ වගේ වචන. asked, කමල් asked, කමල් ඇහුවා. where is he going? ඔහු කොහෙද යන්නේ? හරිද? මේක තමයි direct speech එක. where is he going? දැන් ඔක අපි හරවන්න ඕන reported speech වලට. එහෙම නැත්නම් indirect speech වලට. මුල ටික එහෙමයි මොකද? කමල් asked. අපි මේකට that ගන්නෙ නෑ හොඳද? කමල් asked. ඊට පස්සේ මුල ටික එහෙම ලියපන්නේ reporting verb එක past tense එකේ ed දාලා තියෙනවා. ඒ කියන්නේ මේකේ tense එක මාරු කරන්න ඕන අතීත කාලයට යන්න ඕන. අර tenses මාරු වෙන විදිහ අර අපි වාක්‍යවල කිව්ව විදිහටම තමයි tenses මාරු වෙන්නේ. හොඳද? simple present තිබුණත් simple past. අන්න ඒ විදිහට මේකෙත් තමයි pronouns මාරු වෙන්නේ. ඔක්කොම මේ විදිහ වෙනස් ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳද? right. ප්‍රශ්නය පටන් ගන්නේ question word එකකින්. question word එකකින්නේ where. ඒතර අපි කරන්නේ ඒ WH question word එක එහෙම ගේනවා පහලට. ඒක වෙනස් කරන්නේ නැහැ. question word එක එහෙම පහලට ගේනවා. Kamal asked where. ඊළඟට දැන් මේක නිතුරු ටික ප්‍රශ්නය is he going. දැන් ඔය ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ කොහොමද? දැන් මම මෙහෙම වාක්‍යයක් ලියන්නම්කෝ. He is playing cricket. මේකේ ප්‍රශ්නේ හදන්න බලන්න. කොහොමද ඔක ප්‍රශ්නයක් කරන්නේ? He is playing cricket කියන එක. Is he playing cricket? ඔව්. අපි ප්‍රශ්නයක් කරන්න වුණාම කරන්නේ මෙන්න මේ verb එකේ තියෙන is කියන helping verb එක. මේක අරන් එනවා subject එකෙන් ඉස්සරහට. එතකොට හැදෙනවා is he එච්චක simple වෙනවා. මොකද වාක්‍ය මැදට යන හින්දා මෙතනින් is අයින් වෙනවා. එතකොට is he playing cricket? ඕක දැන් ප්‍රශ්නයක්. හරිද? is මෙතන තියෙන is එක ගෙනාව subject එකෙන් ඉස්සරහට. එතකොට is he playing cricket? මෙතනත් එහෙමයි. මෙතන තිබුණු is එක ඉස්සරහට ගෙනලා තියෙන ප්‍රශ්නය හදන්න. හරිද? මුලට ගෙනලා මුලට question word එකක් දාගෙන. අපි question word එක හැම ගත්තා. ඊට පස්සේ මේ ප්‍රශ්නය අපි නැවත වාක්‍යයක් කරන්න ඕන. හරිද? දැන් ප්‍රශ්නය හදන්න අපි මෙතන තිබිච්ච be verb එක ගෙනාව ඉස්සරහට. මෙතන තිබිච්ච be verb එක ගෙනාව ඉස්සරහට. නැවත ඒක වාක්‍යයක් කරනකොට අපි මේ be verb එක ආපහු තිබුණු තැනට අරන් යන්න ඕන. ඒ කියන්නේ මේ is කියන be verb එක ආපහු subject එකෙන් පිටිපස්සට දාන්න ඕන. ඔන්න මාරුණා. ඔන්න ඔය විදිහට. හරිද? තේරුණාද? තේරුණාද ඒ කරපු දේ? ඔව් සර්. හරි. එතකොට මතක තියාගන්න ප්‍රශ්නය නැවත වාක්‍යයක් කරන්න ඕන.
ඒ කියන්නේ මේ is එක මෙතෙන්ට අරන් යන්න ඕනේ. ඒ විතරක් මදි. මේක reporting verb එක past tense නිසා මේකේ tense එකත් අතීත කාලයට අරන් යන්න ඕනේ. එතකොට මෙතෙන්ට ගහම is going නේ. is going කියන්නේ මොකද්ද tense එක? present continuous. ඔව් මේ වර්තමාන කාල be verb එකක් තියෙනවා ing තියෙනවා. ඒ කියන්නේ present continuous. present continuous තියෙනනම් අපි ඒක මොකටද හරවන්න ඕන? Past continuous. past continuous වලට හරවන්න ඕන. එහෙනම් is playing කියන එක was playing කරනවා වගේ මෙතනත් is going කියන එක was going කරන්න ඕන. එහෙනම් Kamal last where මම හදලා ලියනවා where he was going. දැන් මේක අගට ප්‍රශ්නාර්ථ ලකුණක් දානවද? නෑ. මේකකට ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්නේ නැහැ. මොකද මම දැන් මේක තියෙන වාක්‍යයක් විදිහට. Kamal asked where he was going. right. මේ තමයි indirect speech එක. නැත්නම් reported speech එක. questions reported speech කියලා දාලා මේක ලියා ගන්න පොතේ ඉක්මනට. අර කලින් note එක නවත්තපු තැන. ඉක්මනට ලියා ගන්න. right. අපි බලමු තව example එකක් අරගෙන. ඕකල් ලියාගන්නද? පොඩ්ඩක් ඉන්න හොඳ මම කියන්නම් තාම පා. direct speech එකක් ලිව්වා. Nayana asked me මගෙන් අහන්නේ හොඳ. Nayana asked me මගෙන් අහනවා. Nayana මගෙන් අහන්නේ. දැන් මේක report කරන එක්කෙනාගෙන් අහන්නේ. When is your birthday? කවද්ද ඔයාගේ birthday එක? මෙතන අපි ඒක reported speech එකට ගන්නවා. Nayana asked මගෙන් අහනවා. Nayana asked me question word එකක් නේ තියෙන්නේ. එහෙනම් ඒක හැම ගේනවා.
ඊට පස්සේ your birthday is කියලා මෙන්න මෙතන තිබිච්ච is එක තමයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. ප්‍රශ්නේ හදන්න. හරි. එතකොට අපි ඒ is එක ආපහු තියෙන තැනටම අරන් යන්න ඕන මෙතෙන්ට. ඊට අමතරව එක present tense නේ තියෙන්නේ is කියලා. ඒක අපි past tense කරන්න ඕන. එහෙනම් is එක was කරන්න ඕන. එතකොට you කියන්නේ මේක මගෙන් අහන්නේ. මගෙන් අහන ඔයාගේ බර්ත්ඩේ එක කවදද? එතකොට Nayana asked when you කියන්නේ මට. එහෙනම් මගේ වෙනවා. Nayana asked when my birthday is එක was වෙනවා. Nayana asked when my birthday was. හරිද? ඔක තමයි indirect speech එක. එහෙම නැත්නම් reported speech එක. තේරුණාද ඒක හදපු විදිය? හරි example 2 කියලා දාලා ඒකත් ලියා ගන්න. මේ උඩ ටික ලියා ගන්න ඕනේ නෑ. example 2 කියන තැන ඉඳලා උදාහරණේ ලියා ගන්න ඉක්මනට. right දැන් බලමු ඊළඟ එක. හොඳද? ඒ කියන්නේ දැන් අපි කතා කරේ WH question word එකකින් පටන් ගන්න ප්‍රශ්න කොහොමද report speech කරන්න කියලා. ඊළඟට අපි බලන්නේ WH question word එකක් නැතුව ප්‍රශ්න පටන් ගන්න ඒවා මොනවද කියලා. හරිද? WH question word එකක් නැති ඒවා. බලමු. Questions which do not start with a WH question word. WH question word එකක් නැතුව පටන් ගන්න ප්‍රශ්න. මොනවද උදාහරණ? ගම් එකක්
direct speech එක තමයි can I help her මට ඇයට උදව් කරන්න පුළුවන්ද දැන් මේක අපි reported speech වලට හරවනවා ගයාන් asked දැන් බලන්න ප්‍රශ්නය පටන් ගන්න තියෙන WH question word එකකින් නෙමෙයි හරි ප්‍රශ්නය මුලට ඔව් ප්‍රශ්නය මුලට WH question word එකක් ඇවිල්ලා නැහැ. දැන් ප්‍රශ්නය මුලට WH question word එකක් නැත්තම් ඔයා පල්ලෙහාට දා ගන්න ඕන එක්ක if එහෙම නැත්තම් whether ඔය දෙකෙන් එකක්. එක්ක if එහෙම නැත්තම් whether question word එකක් නැත්තම්. හරිද? ඊට පස්සේ නැවතත් අර කලින් විදියටම මේ ප්‍රශ්නය වාක්‍යයක් කරගන්න ඕනේ. දැන් මෙහෙමනේ මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. I can help her. මට පුළුවන් ඇයට උදව් වෙන්න. එතන ප්‍රශ්නය හදන්න ඕන වෙච්ච නිසා මෙන්න මේ can එක ඇවිල්ලා තිනවා subject එකෙන් ඉස්සරහට. එතකොට හැදෙනවා මෙන්න මේ විදියට can I help her කියලා. ඉතින් can I help her. මෙතන තිබිච්ච can එක ඉස්සරහට ආවා. ඉතින් ප්‍රශ්නය වාක්‍යයක් කරනකොට ආපහු can එක තියෙන තැනටම යන්න ඕන. can එක මෙතෙන්ට යන්න ඕන. ඊට අමතරව මේ reporting verb එක අතීත කාලේ නිසා tense එක මාරු කරන්නත් ඕනේ. එහෙනම් can එක could වෙලා තමයි යන්න ඕන. ඔන්න ඔය විදියට. හරිද? ඒ කියන්නේ ප්‍රශ්නය වාක්‍යයක් වෙන්න ඕන නිසා can එක යන්න ඕන මෙතෙන්ට. හරි? අතීත කාලේ වෙන්න ඕන නිසා ඒක could වෙන්නත් ඕන. ඒක මතක තියාගන්න. ගයාන් asked if එහෙම නැත්නම් whether I කියන්නේ ගයාන්නේ. එතකොට he pronoun එක මාරු වෙන්න ඕන. he can එතකොට I එක he වුණා. මොකද can පිටිපස්සට ගියපු නිසා හොඳද? I එක he වුණා. එතකොට can එක අතීත කාලයට යන්න ඕන නිසා could වෙනවා. help වෙනස් වෙන්නේ නැහැ. her කියන එක වෙනස් වෙන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහට තමයි reported speech වලට හැරෙන්නේ. ගයාන් asked if එහෙම නැත්නම් whether he could help her. ඕක තමයි indirect speech එක. තේරුණාද හදපු විදිහ? තේරුණාද හදපු විදිහ? ඔව් සර්. Right. Questions which do not start with a question word කියලා දාලා example 1 පළවෙනි එක ලියා ගන්න. ප්‍රබෝධ අහලා තියෙනවනේ මේ how කියන එකත් WH question word එකක්ද කියලා. ඔව් how කියන එකත් WH question word එකක් විදිහට ගන්නෙ. right. තව උදාහරණයක් බලමු. ඒක අර අමාරු නිසා
direct speech එකක්. Amal asked does she sing songs? ප්‍රශ්නේ පටන් ගන්න තියෙන question word එකකින් නෙමෙයි. හොඳද? WH question word එකක් නෑ. අපි මේක හදමු. Amal asked question word එකක් නැති හින්දා if හරි whether හරි ගන්න ඕන. මං if ගන්නවා. ලේසියට. හරිද? Amal asked if මේ does පාවිච්චි කරන්නේ මොන වගේ මොන tense එකේ ප්‍රශ්න හදන්නද? does පාවිච්චි කරන්නේ simple present tense. simple present tense වල ප්‍රශ්න හදන්නේ. දැන් බලන්න මෙන්න මේ වගේ එකක්. He plays cricket. simple present tense. මොකද root verb එක play. he කිව්වහම third person singular නිසා අගට s එකක් දාලා තියෙනවා. simple present. දැන් simple present එකේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද? දැන් මේකේ අපිට ඉස්සරහට ගේන් එකක් තියෙනවා. අපි කලින් අර එකක් මෙහෙම ගෙනාවනේ ඉස්සරහට ප්‍රශ්න හදන්න. මේකේ එහෙම ගේන්න helping verb එකක් නැහැ. ඒක නිසා අපි කරන්නේ මේකේ මුලට දා ගන්නවා does කියලා එකක් ප්‍රශ්නේ හදන්න. do හරි does හරි ගන්නේ. මේ he තියෙන නිසා third person singular he she it හරි ඒක වචන නාමපදයක් තිබුණොත් අපි කියනවා third person singular කියලා. එතකොට අපි ගන්නේ does ප්‍රශ්න හදන්න. දැන් ඔන්න ප්‍රශ්නේ does he ප්‍රශ්නේ එනකොට මේ s එක අයින් වෙනවා. does he play cricket? ඔන්න ප්‍රශ්නේ. මේ වගේ තමයි. does she sing songs? දැන් ප්‍රශ්නය වාක්‍යයක් කරන්න ඕන. මොකද කරන්න තියෙන්නේ? ඔව් ප්‍රශ්නය වාක්‍යයක් කරන්න. මෙතන අපි මේකේ ප්‍රශ්නය වාක්‍යයක් කරන්න ඕන නම් මොකද කරන්නේ? does එක අයින් කළා දාන්න. මොකද අපි does දාගත්තු එකක් නේ. ප්‍රශ්නය හදන්න. තිබිච්ච එකක් නෙමෙයි. ඒතර නැවත ඒක වාක්‍යයක් කරනකොට does අයින් වෙනවා. ඊට අමතරව මේකට s එක එන්න ඕන. ඔන්න he plays cricket. එහෙමනේ. does අයින් වෙනවා. she sings songs කියලා හැදෙනවා. ඊට අමතරව මේ reporting verb එක අතීත කාලේ නිසා මේකේ tense එක මාරු වෙන්නත් ඕන. ඒ කියන්නේ මොකකටද යන්න ඕන? simple present නේ තියෙන්නේ. මොකකටද යන්න ඕන? simple present නේ තියෙන්නේ. simple past වලට යන්න ඕන. එහෙනම් he plays කියන එක he played cricket කියලා ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. දැන් බලමු අපේ වාක්‍යෙත් කොහොමද වෙනස් වෙන්නේ කියලා. Amal asked if does අයින් වෙනවනේ. she වෙනස් වෙන්නේ නැහැ. sing කියන එක අතීත කාලයට යනවා. එතකොට sang. Amal asked if she sang songs කියලා එනවා. ඔක තමයි indirect speech එක. එහෙම නැත්නම් reported speech එක. Kamal asked if she sang songs. උදාහරණයක් ගමු. Nuwan asked, did she buy a car? ප්‍රශ්නයක් අහනවා. Did she buy a car? ඇය කාර් එකක් මිලදී ගත්තාද? මුල ටික එහෙමයි. Nuwan asked question word එකක් නෙමෙයිනේ. එහෙනම් අපි if හරි whether හරි ගන්න ඕන. අපි if ගන්නවා.
දැන් ඔන්න කලින් නම් මේක does ආවා මෙතන දැන් තියෙන did ගන්න අපි මොන tense එකේ ප්‍රශ්න හදන්නද Simple past tense. simple past tense එකේ ප්‍රශ්න හදන්න අර කලින් අපි present tense එකේ හැදුව විදිහටම දැන් he played cricket ඔය simple past වාක්‍යයක් මොකද verb එක අතීත කාලයි දැන් මේක ප්‍රශ්නයක් කරන්න ඕන වුණාම අර simple present tense එකේ වගේ අපිට මේ verb එකෙන් ඉස්සරහට ගේන්න එකක් නෑ අපි අර කලින් ඉස්සරහට ගෙනාවනේ ප්‍රශ්න හදන්න මේකෙත් එහෙම එකක් නෑ helping verb එකක් නෑ එක verb එකයි තියෙන්නේ ඒකට ප්‍රශ්නය හදන්න අපි කරන්නේ වර්තමාන කාලේ නම් do හරි does හරි ගන්නව subject එකෙන් ඉස්සරහට අතීත කාලේදී අපි කරන්නේ did කියන එක විතරයි අපිට තියෙන්නේ අර present tense එක වගේ do does දෙකක් නෑ ඒ දෙකම වෙනුවට අපි අතීත කාලයට ගන්නේ did. ඒක දානවා subject එකෙන් ඉස්සරහට. ඊළඟ ප්‍රශ්නේ හැදෙනවා did he මේ played කියන verb එක වර්තමාන කාලයට එන්න ඕන ප්‍රශ්නේදී. එතකොට did he play cricket? ඔන්න ඔහොම තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. මේ තියෙන්නේ did she buy a car? දැන් නැවත ඕක වාක්‍යයක් වෙනකොට මොකද්ද කරන්න ඕනේ? අපි did අලුතින් දාගත්තු එකක් නේ තියෙන්නේ. එතකොට ඒක අයින් වෙනවා. මෙතන අගට ed එනවා. ඒ වගේ තමයි. did අයින් වෙනවා. she buy අතීත කාලෙට ගියහම bought. she bought a car. හැබැයි ඔගේ තව වෙනසක් වෙනවනේ. මොකද්ද වෙනස? මේ reporting verb එක අතීත කාලේ හින්දා tense එකත් මොන වෙන්න ඕනද? වෙනස්. tense එක මාරු වෙන්න ඕන. simple past තියෙන tense එක reported speech වෙනකොට මොන tense එකටද යන්න ඕන? Past perfect. past perfect වලට යන්න ඕන. ඒ කියන්නේ had එකත් එක්ක එන්න ඕන. හරිද? දැන් බලමු වාක්‍ය හදන්න. No one asked if she pronoun එක වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ did අයින් වෙනවනේ. ඔන්න verb එක අපි bought එන්නේ අතීත කාලෙට ගියාම හැබැයි ඒක past perfect කරන්න ඕන නම් had එනවා had වලට මේ buy එකේ past participle එක ගන්න ඕන past participle එකත් bought මයි no one asked if she had bought a car ඕක තමයි indirect speech එක right උදාහරණ දෙක ලියා ගන්න right දැන් ඔයාලට අපි reported speech questions ප්‍රශ්න වලට අදාළව ඔච්චර තමයි කරන්න තියෙනවා. තව අර statements මේ commands වලට අදාළව තව පොඩි කොටසක් කරන්න තියෙනවා. මම ගෙදරදී කරන්න දෙන්නම් මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න ඕන ටියුට් එකේ හොඳද? ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ reported speech worksheet 4 වෙනි පිටුවේ තියෙන 8 වෙනි ප්‍රශ්නය පස්සේ 5 වෙනි පිටුවේ තියෙන questions reported speech කරන් 9 වෙනි ප්‍රශ්නය 8යි 9යි complete කරලා තියන්න අපි ලබන සතියේ මෙන්න මේ orders and commands කියන එක තාම කරේ නෑ 10 වෙනි ප්‍රශ්නේ කරන්න යන්න එපා හොඳද ඒ ටික කරලා තියන්න ටියුට් එකේ අනිකුත් ප්‍රශ්න වලටත් ලියන්න ඔක්කොටම 8යි 9ටයි උත්තර ලියන්න දැන් අපි කරලා තියෙන නිසා questions statements හරිද ඒකේ උත්තර අපි ඊළඟ දවසේ කතා කරමු 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ හරිද ටියුට් එකේ right එතකොට හෙට අපි ආපහු පන්තියක් තියෙනවා මම වෙලාව දාන්නම් කීයටද කියලා
group එකට ඒකෙදී අපි අර commands ටික reported speech කරන්නේ කොහොමද ඊට පස්සේ උත්තර ටික ඉක්මනට කතා කරලා ඉවරයක් කරමු හරි right එහෙනම් අදට ක්ලාස් එක දැන් නවත්තනවා අපව හෙට පන්තිය තියෙනවා හොඳ හෙටත් පන්තියක් තියෙනවා මම ඒක group එකට දාන්නම් වෙලාව කීයද කියලා right good morning children